දීගුණුවේ බරම කෙනා කවුද? කොබ. ඒතර මෙයා හොඳින් තහවුරු කරගන්න ලංකාවේ උසස් පෙළ විභාගයේ ගත්තොත් ඔය අද උගන්වපු දේ අඩුම ගානේ MCQ එකක්වත් තියෙනවම තමයි හැම පේපර් එකකම. එක ලකුණක් නිත්‍ය වශයෙන් මේක ගොඩ දාගන්න පුළුවන්. මම කියන එකට වඩා වැඩි උසස් පෙළ විභාගෙදී මේකදී ඔබ ගන්න ලකුණු ප්‍රමාණය බොහෝ දුරට මේ අද ඉගෙන ගත්ත කැලේ ලකුණු දෙකක් හෝ සමහර විට වඩා වැඩි වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් නැවතත් ආයුබෝවන් කියලා පිළිගන්නවා අද දවසේ පාඩමට. රයිට්. අද අපි කතා කරන්න යන්නේ රයිට් කොබ ගැන. අද අපි කතා කරන්න යන්නේ කොබ ගැන. කොබ කියන්නේ 3D ගුණයේ ලෝහවල වැඩිම ධාරිතාවයේ තියෙන කෙනා. අනිකුත් කිසිදු ලෝහයක් කොප ළඟටවත් එන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ කොපවල රසායන ඉගෙන ගත්තා කියන්නේ දීගුණයේ සංගත සංකීර්ණ වල වර්ණ ආදී කියනකොට අපි නිකන් වැඩේ ඉවරයි වගේ තමයි. නෑ ඉවර නැහැ. සෑහෙන දුරට ඉවරයි. කියන්නේ 150ක් විතර ඉවර කරගත්තා සමානයි. මොකද මේක මත පදනම් වෙලා ඉතින් එහාට ඉතුරු ටික හරිය ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්. ඒ නිසා හරි මෙතන සිට මේ ඉගෙනගෙන කරුණු හරි බොහොම හොඳින් හරි කල්පනාවෙන් 100ට ගන්න. right ඉතින් අපි ඊළඟට කියන්නේ සිංක් වලින් පස්සේ කොපර් වලට. කොපර් කියන්නේ බොහොම බහුල ලෝහයක්. නිතර භාවිතයට ගෙනෙනවා. right නමුත් කොපර් ගත්තොත් කොපර් වල හරි කොපර් 2+ සහ කොපර් ප්ලස් කියන දෙන්නම ඉන්නවා. ඒ නිසා මෙයා ගැන ටිකක් වැඩිපුර කතා කරන්න වෙනවා. හරි. දැන් කොපර් ලෝහ කැලලක් මේක ස්වභාවය ගත්තොත් රතු දුඹුරු දිලිසෙන ලෝහයක්. හරි. එතකොට තව කියනවා නම් මෙහි සන්නායකතාවය ඊටාම ඉහළයි. මොකක්ද ඉහළ? සන්නායකතාවය ඊටාම ඉහළයි. සිල්ලවලට පමණයි මෙයා දෙවෙනි වෙන්නේ දීගුණයේ ලෝහවල. හරි. දීගුණයේ ලෝහවල. ඒ නිසා බොහෝ මොනවාද විද්‍යුත් සන්නායක කම්බි වලට අපි පාවිච්චි කරනවා කොපර්. විද්‍යුත් සන්නායක කම්බි වලට අපි පාවිච්චි කරනවා කොපර් නැත්නම් ඒ විතරක් නෙමෙයි මේකේ බොහොම ඉහළ තාප සංවේදී ස්වභාවයක් පෙන්වන්න කරනවා. ඒ නිසා තාපන දඟර ආදීෙදිත් අපි කිසිම ප්‍රශ්නයකින් තොරව කොපර් පාවිච්චි කරනවා. විදුලි උපකරණවලදී විශේෂයෙන් භාවිතයට ගැනෙන ලෝහයක් කොපර්. දැන් මම කොපර් වල ඉදිරියට යන්න. right ඔය ටික අපි මැක්කෝ. හරි. කොපර් නැත්නම් තඹ කම්බි කෑල්ලක් හොයා ගන්නවා කියන එක සරලයි. ගෙදර වයරින් කරන්න තියෙන ඔය කම්බියක් අරගෙන කියන්නේ වයර් එකක් අරගෙන ඒකේ අර එළියේ තියෙන ප්ලාස්ටික් කෝට් එක අයින් කරන්න ඔබට තව කම්බියක් ලැබෙයි. ඒ ඕනේ ඔය සාමාන්‍ය වයර් රෝලක තියෙන වයර් එකේ ප්ලාස්ටික් කව එක අයින් කරන්න තඹ තමයි ලැබෙන්නේ. ඒ නිසා තඹ සොයා ගැනීම නම් ඊටම පහසුයි. right. එතකොට මට කියන්න තියෙන්නේ කොපර් ගැන O level කාලේ දැනුමත් එක්ක එකතු කරලා කොපර් වලට ඔබ දාන්න තනු කාම්ලයක් වැඩක් නැහැ. ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව කොපර් ඉන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පහළින්. කොපර් ඉන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පහළින්. කොපර් ඉන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ O level කාලේ නම් අපි කියන සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පහළින්. ඒ නිසා අංක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. හැබැයි විශේෂත්වය එක තනු කාම්ලයක් එක්ක කොපර් ප්‍රතික්‍රියා කරනවා. ඒ කවුද තනු කම්ලය HNO3 ඔන්න බලන්න වෙන දේ. කොපර් තනු HNO3 එක්ක ප්‍රතික්‍රියා කරලා මෙන්න අපිට ලබා දෙනවා කොපර් නයිට්‍රේට් ජලීය ද්‍රාවණය. ඒ විතරක් නෙමෙයි. අවර්ණ වායුවක් පිට කරනවා NO කියලා. NO කියලා අවර්ණ වායුවක් පිට කරනවා. right. ඉතින් මේකෙදී කොපරේ බිඳුව කියන ඔක්සිකරණාංකේ යන්නේ ධන දෙකට මෙතන නයිට්‍රජන් ඉන්නේ ධන 5 කියන ඔක්සිකරණ අංකේ මෙතන නයිට්‍රජන් ඉන්නේ ධන 2 කියන ඔක්සිකරණ අංකේ. right. ඉතින් ධන 5 ධන 2ට යනවා ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන right.
බිඳුව ධන දෙකට යනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා. එවනම් මේක බැලන්ස් කරගන්න මේගොල්ලෝ තුන් දෙනෙක් එක්ක මේගොල්ලෝ දෙන්නෙක් ඉන්න ඕන. හැබැයි කතාව වෙනස්. මේගොල්ලෝ දෙන්නෙක්ගෙන් එන්නෝල දෙන්නෙක් හැදෙනවා. ඒක හරි. හැබැයි මෙතන ඔබට පේනවා කොපර් තුනක් තියෙනවා. ඒ නිසා මට මෙතනට කොපර් තුනක් දාන්න ඕනේ. ඒ පාර නයිට්‍රේට් කැලි දෙවරක් නැත්නම් තුන් වරක් දෙක 6ක් එනවා. 6යි මෙතන 2යි 8යි. ඒතර මෙතනට දෙකක් හරියන්නේ නැහැ. මට 8ක් දාන්න වෙනවා. ඒ විදිහට මට පේනවා හයිඩ්‍රජන් මෙතන 8ක් තියෙනවා. එයාට බැලන්ස් වෙන්න ජලය සමාව වෙන්න ඕන 4ක් දාන්න ප්‍රතික්‍රියාව නිකම්ම තුයි. ඒ කොපර් තනු HNO3 එක ප්‍රතික්‍රියාව. ඔය වගේම කොපර් සාන්ද්‍ර HNO3 එක ප්‍රතික්‍රියාව ගත්තොත් එවිට ඔබට ලැබෙන්නේ කොපර් නයිට්‍රේට් එක NO2 මේකේ විශේෂත්වය මේ වායුව දුඹුරු පැහැති වායුව. right? දැන් මම මේ ප්‍රතික්‍රියාව තුලිත කරන්න යන්නේ නැහැ. හරි. ඕන ඔක්සිකරණාංක පෙන්නනවා. කොපර් නේ HNO3 නේ දාන පහේ මේ යන්නේ මම මේ පැත්තෙන් දුඹුරු පාටයි කියලා ලියන්නම්කෝ. ඒතර වැඩි හරි සරලයිනේ. NO යන්නේ ධන 4ට. NO යන්නේ ධන 4ට. તો ධන 5 ධන 4ට යන්න එක ඉලෙක්ට්‍රෝනයයි ගන්නෙ. කොපර් ඉන්නේ බිඳුවේ යන්නේ ධන 2ට. එතනින් එහාට ඔයගොල්ලෝ තනියම තුලිත කරගන්න. හැබැයි මේ ප්‍රතික්‍රියා දෙක දැනගන්න. කොපර් අණු HNO3 එක මේ ඇවිල්ලා සාන්ද්‍ර HNO3 සමග මේ තණු HNO3 සමග ප්‍රතික්‍රියා. හරි. එතකොට NO ගැන කියනවා නම් NO ඇවිල්ලා අවර්ණ වායුවක්. මෙයා දුඹුරු කොට වායුවක්. හරි. තවත් අතිරේක දෙයක් කියනවා නම් NO හරි O2. ඒ කියන්නේ වාතයට ගැටුණු විට ඉතා පහසුවෙන් ප්‍රතික්‍රියා කරලා NO2 වෙනවා. හරි. මෙතනට දෙකක් දාලා මෙතනට දෙකක් දාන්න ප්‍රතික්‍රියාව තුලිතයි. ඒක D ගුණයට අදාළ එකක් නෙමෙයි. P ගුණයට අදාළ නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් පිළිබඳ ප්‍රශ්නයක් මම හිතන්නේ ওই ටික ඔබ ලියාගත්තා වෙන්න ඕන. right. ඉක්මනින් ලියන්න. හරි. මම මේගොල්ලන්ව මම ඒ කොපර් වල අපිට කරන්න පුළුවන් දේ ඉවර නෑ. කොපර් දිගයි. ටිකක් නෙමෙයි සෑහෙන දිගයි. සාමාන්‍යයෙන් කොපර් D ගුණයේ අනිකුත් ලෝහ 3-4ක පමණ ධාරිතාවයක් තනියම උසුල. මෙන්න මේ. දැන් අර කලින් මම පෙන්නුවා වගේ කොපර් කම්බි කෑල්ලක් අරගෙන තණු HNO3 වල දාලා දී කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ හොඳින් හඳුනන පොඩි කාලේ ඉඳන් දන්න කොපර් සල්ෆේට් ගණය ගන්න. කොපර් සල්ෆේට් ගණය ගන්න. අරගෙන මෙයව ජලයේ දිය කරනවා. ඒ ප්‍රතිඵලයේ විදිහට ඔබට copper 2+ equals SO4 2- equals ලැබෙනවා. දැන් මෙතනදී අර සිංක් වගේම තමයි පුතා copper 2+ එක ඔන්න බැඳිලා ඉන්නවා ජලය 4ක් නෙමේ 6ක්. ජලය 6ක්. එතකොට ජලයේ උදාසීනයි copper 2+ ධන දෙකයි ඒ ධන දෙක මෙන්න ලිව්වා. හරි. මේක ලා නිල් පැහැයක් තමයි පෙන්වන්නේ මෙයාගේ සංගත සංකීර්ණය. ඒක ඔබට උදව්වක් විදිහට මම ඕනනම් මේ සංගත සංකීර්ණය තුල ජලය copper 2+ ඉලෙක්ට්‍රෝන 10ක කරන ආකාරය ඇඳලා පෙන්නන. මෙන්න copper 2+ අයනය. එතන ජලය මෙතින් OH2 මම මෙතන දෙන්නම් ඔක්සිජන් වතු කියන එක සර යුගල් ඔය විදිහට 6 දෙනෙක් වටේට අෂ්ටතලියව බැඳෙන. ඔක ත්‍රිමාණව පෙන්වනවා නම් ඔය වගේ මැද ඉන්නවා අපේ කවුද? කොපර් අයනය. එතකොට කොපර් 2+ අයනය. ඕම් ඔය විදිහට ජලාණු 6ක් මෙයාට ඉලෙක්ට්‍රෝන 10ක්. right. එතකොට ඔබම තියෙන්නේ මේක ලානිල් පාටයි. අපි මෙයාගෙන් කරන්න යන පළවෙනි පරීක්ෂණය කරලා. හරි. මෙන්න මේ copper 2+ ගේ ලානිල් පාට ජලීය ද්‍රාවණය අරගෙන ඔබ මේකට දානවා ජලීය
NaOH. එතකොට අපිට ලැබෙනවා කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය. මේ වර්ණය ඇවිල්ලා සුදු නිල්. මොන පාටද? සුදු නිල්. කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය සමාවෙන්න කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය සුදු නිල් පාටයි. ඔබ මේකට දාන්න වැඩිපුර OH-. අර සිංක් වල දැම්ම වගේ වැඩිපුර NaOH දාන්න. වැඩක් නෑ මොන කේල් වලක්වත් වෙන්නේ නෑ. දැන් ඔබට පුළුවන් ඊළඟට මේ කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය අරගෙන ඔබ තදින් රත් කරන්න. එතකොට ඔබට පෙනේවි කොපර් ඔක්සයිඩ් කළු පාට අවක්ෂේපයක් ලැබෙනවා. කළු පාට කොපර් ඔක්සයිඩ් අවක්ෂේපයක් ලැබෙනවා. මතක තියාගන්න කොපර් කියන්නේ උභයගුණික ලෝහයක් නෙමෙයි, නිකන් ලෝහයක්. ඒ ඉතා හොඳ ලෝහයක්. ඒ නිසා මේක උභයගුණික නෑ, භාෂ්මිකයි. භාෂ්මිකයි. මේක භාෂ්මිකයි. එතකොට ඔබ මෙන්න මේ කොපර් ඔක්සයිඩ් කළු පැහැති ඝනයට තනුකාම්ලයක් වැඩිපුර දැම්මොත් මේක දිය කරලා එළිම මෙතනට එන්න පුළුවන්. දිය කරලා ඔන්න ඔතනට එන්න පුළුවන්. රයිට්. මොකද්ද මම කරේ? කොපර් සල්ෆේට් අරගෙන වතුර දිය කරා කොපර් 2+ ජලීය ද්‍රාවණයක් ලැබෙනවා. ඔක ලා නිල් පාටයි. ඒයි කොපර් 2+ එක්ක ජලය 6ක් බෙදලා ඉන්නේ. මේකට ජලීය භස්මයක් දානවා. දාගෙන ඇති කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය ලැබෙනවා. ඒක සුදු පාටට හුරු නිල් පැහැයක්, නිල් සුදු අතර කලවම් වෙච්ච සුදු නිල් කලවම් වූ පැහැයක්. ඒකට වැඩිපුර ඔබ OH- දානවා, වැඩක් නැහැ, මොකක්වත් වෙන්නේ නැහැ. ඊළඟට මම මේක අරගෙන තදින් රත් කරනවා. තදින් රත් කරද්දී ඔන්න කළු පාට ඔක්සයිඩයක් ලැබෙනවා. කොපර් සාමාන්‍ය ලෝහයක්, ඒ නිසා ඔක්සයිඩ් භාෂ්මිකයි. තනුකම්ලයක් වැඩිපුර දානවා. මේ භාෂ්මික ඔක්සයිඩ් දිය වෙලා කොපර් 2+ ගේ ජලීය ද්‍රාවණයකට ඔබ පැමිණෙනවා. හරි. එතකොට මේ තියෙන අර කොපර් 2+ වටේට ජලය 6ක් බැඳලා තියෙනවා. ඉක්මනින් ඔය ටික නෝට් ඩවුන් කරගන්න එක ඔයගොල්ලන්ගේ වගකීම. දැන් මෙතන CuCl2 OH2 4 times. එතන මෙයා උදාස්සී. දැන් මෙතන මේ වැඩේ ඉවර වෙන්නේ නැහැ. අපි වැඩේ අතාරින්න නැතුව මෙතන තවදුරටත් දානවා සාන්ද්‍ර HCl. තවදුරටත් දානවා සාන්ද්‍ර HCl. ප්‍රතිඵලය තමයි පුතා CuCl3 OH2 3 times. දැන් මෙතන ආරෝපණය හොඳට බලන්න. කොපර් ධන 2යි ක්ලෝරයිඩ් ඍණායන 3ක්. ඒ කියන්නේ සමස්ත ආරෝපණය ඔබට පේනවා ඍණ එකක් ඉතුරු වෙනවා. ඔතන වැඩි ඉවර කරන්න බැහැ අපිට. අපි මෙයාට දානවා තවදුරටත් සාන්ද්‍ර HCl. සමා වෙන්න. දැන් සාන්ද්‍ර HCl ඔබේ ප්‍රතිඵලය තමයි CuCl4 2- කියන මෙන්න මේ අවසාන සංකීර්ණය දක්වා ඔබ පැමිණෙනවා. දැන් මේක ලා නිල් පාටයි, මේක කහ පාටයි. දැන් මේ අතරමැද ප්‍රභේදයන්ගේ වර්ණ ක්‍රමයෙන් මොකද වෙන්නේ? කොළ හරි කහ කොළ අවසාන වශයෙන් කහ පැහැයට හැරෙන එක තමයි වෙන්නේ. හරි. ඒතර මේ අතරමැද මෙයා මම කොළ පාටයිම කියන්නෙත් නෑ, මෙයා කහ කොළ කියන්නෙත් නෑ, මෙයා නිකන් ලා කොළ වගේ එහෙම එකක් කියන්නේ නැද? මේ සියල්ලේ සම්මිශ්‍රණයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ සියල්ලේ සම්මිශ්‍රණයක් දකින්න ලැබෙන්නේ. ඒතර ඒකේ ප්‍රතිඵලයේ විදිහට අපිට ලැබෙන්නේ හරි, ඒකේ ප්‍රතිඵලයේ විදිහට අපිට ලැබෙන්නේ ගොඩක් වෙලාවට හරි අර ලානිල් පාටයකට සාන්ද්‍ර HCl ඩ්‍රොප් එකකින් මම මෙහෙම ටික ඇඩ් කරගෙන යනවා. දාගෙන යනකොට අර නිල් පාටයක ක්‍රමයෙන් කොළ පැහැයට හැරෙනවා, කොළ පාට ක්‍රමයෙන් කහ පැහැයට හැරිලා අවසාන වශයෙන් කහ පැහැති මෙන්න මේ සංකීර්ණය කරාම එනවා. මේ වැඩේ එතනින් ඉවරයි. ඔය තමයි විෂය නිර්දේශය තුළ කොපර් ගැන දැනගන්න. හැබැයි මම මෙතනින් තවත් අඩියක් ඉස්සරහට යනවා. ඔබ මේක නෝට් ඩවුන් කරගන්නවා නම් තමයි හොඳ. හරි. අඩියක් ඉස්සරහට යන්න ඔයගොල්ලෝ මේක ලියා ගන්න. හරි. මෙන්න අපි ඊළඟ භාවිතයට අත තියන්න යන මගේ අතින් කොපර් 2+ ජලීය සංකීර්ණය නේද? හරි. කමන්නේ. බලමු. මෙන්න වැදගත්.
Cu solid අරගෙන copper sulfate හෝ වෙනත් copper 2+ අඩංගු ජලීය ද්‍රාවණයක දාලා ඔබ රත් කරනවා. එතකොට වෙන දේ බලන්න. මෙන්න මේ copper solid ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එක හැබැයි ඒ පාර ඒ ඉලෙක්ට්‍රෝන copper 2+ ගන්නවා. දෙකක් ඔබට ලැබෙනවා copper plus දෙකයි copper 1+. ඒතර මෙහි මතක තියාගන්න ජලය බැඳෙන්නේ දෙකයි. ඒ කියන්නේ copper plus එද්දි ජලය බැඳෙන්නේ දෙකයි. මේ වගේම හැසිරෙන කෙනෙක් ඉන්නවා ඉදිරියේදී අපි කතා කරයි සිල්වර් ගැන. සිල්වර් දෙන්නෙක් එක්ක විතරයි බැඳෙන්න ලිගන. copper plus උත් ඒ වගේ. එතකොට CuOH2 2 times තමයි මෙතන තියෙන්නේ. මේක ආරෝපණය plus මොකද ජලය උදාසීන නිසා. මේක අවර්ණයි. කවුද අවර්ණ? මෙන්න මෙයාව. හැබැයි විශේෂය මෙයා අස්ථායි. මෙයා අස්ථායි. අපි බලමු මේ අස්ථායි ප්‍රභේදය මොනවද ඊළඟට කරන්න යන්නේ කියලා. එය හුඟක් වැදගත්. මෙන්න බලන්න ඊළඟ වැදගත් කාරණා ටික මේකත් එක්ක ගොඩ ගහන්න. හරි. ඔය CuOH2 හරි. දැන් මම ඕක මේ විදිහට ලියනවා. copper plus 8+. ජලයත් එක්ක මේ වගේ අය දෙන්නේ ජලාණු දෙකකින් ප්‍රතිවර්ත ලෙස ගලව ගන්නවා OH- දෙක. එතන Cu2 OH2 ලෙස අවක්ෂේපයක් ලැබෙනවා. මේක සුදු පාටයි. එයා සුදු පාටයි. දැන් ජලය දෙකකින් OH දෙකක් මෙයා ගලව ගත්තාම ඉතිරි වෙනවා පුතා H+ දෙකක්. අන්න H+ දෙක මෙන්න මම ලියුවා. හරි. දැන් මේ මෙතනින් එහෙට ගිය කතාව. වැඩේ මෙතනින් මේක ඉවර වෙනවා නම් හොඳයි. දැන් මේක සමහරව ප්‍රශ්න කරයි මගේ CuOH කියලා ලියන්නේ නැතුව මොන කෙහෙල් මලකටද මෙහෙම එකක් ලිව්වේ කියලා. කරන්න දෙයක් නැහැ. ඕක තමයි ලියන විදිය. දැන් ඉනෝගනික් වල අපි මෙහෙම හරියට ලියන්න ඕන. ඕගනික් වල ඒ වගේ වෙන වෙන විකාර තියෙනවා. දැන් මම මේක එතනට ඇදලා ගන්නේ නැහැ. හරි. මේක තමයි ලියන්න ඕන විදිය. දැන් විශේෂත්වය මේකත් අස්ථායි පුතා. ඒකනේ අවුල. මෙයත් අස්ථායි. එතකොට මොකද්ද වෙන්නේ? ඔය Cu2 OH2 times solid අවක්ෂේපය. මෙන්න වෙනදී. Cu2O හරි dot 2H2O කියලා මෙන්න මම ලියනවා. 2H2O කියලා මම ලියනවා. මේක අවක්ෂේපයක්. මේ සුදු පාට අවක්ෂේපය මෙන්න මේ ආකාරයට පරිවර්තනය වෙනවා. right? Q+ oxide බවට පරිවර්තනය වෙනවා. ඔබට පේනවා සියල්ල තුලිත බව. මේකේ පාට මොකක්ද? රතු දුඹු. සාමාන්‍යයෙන් කියන මොන වර්ණය? ගඩොල් රතු වර්ණය. right? එතකොට මේ ටික ඔබ දැනගත යුතුමයි. මේ ටික දැනගත යුතුමයි. ඉතින් මේක විෂය නිර්දේශය තුල කියන්නේ සිලබස් එකක් කියලා දෙනවනේ. අනේ ඒක ඇතුලේ ඊළඟට රිසෝස් බුක් එක ඇතුලේ නම් සඳහන් නෑ. නම් ඔබ මේවා දැනගන්න ඕන. right? okay. මේ රූපේ නතර කරලා ඔබට අදාළ දේ ලියන්න පුළුවන්. මම මේක තව පොඩ්ඩක් ඉදිරියට යනවා. අතන උතනින් අපිට කොපර ගැන කතාව නතර කරලා ඊළඟට කවුද? නිකල් සහ කොබෝල්ට් වලට යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කතා නම් හරි සරලව ලේසියෙන් යන්න පුළුවන්. කොපර් තමයි අපිට ඉන්න අමාරු කාර්යය. මේ බලන්න. කොහොමද මේක දියන්නේ? දැන් මේ ඊළඟට උගන්වන එක දැන් කලින් එක නම් ওই කලාතුරකින් තමයි විභාගයේදී ප්‍රශ්න කෙරලා තියෙන්නේ. මේ කෙහෙල් මල නම් ගිය අවුරුද්දෙත් ඇහුවා වෙන්න ඕන. මගේ මතකේ නිවැරදි නම්. නැත්නම් කොහොමත් මේක දිගට අහන්නේ. તો copper 2+ की ජලීය ද්‍රාවණයක් අරගෙන ඔබ ඕකට දානවා. හරි?
වැඩිපුර I minus. අද අපි හිතමුකෝ මේ විදිහට මම දානවා ki වැඩිපුර. දැන් මේ අවස්ථාවේදී ප්‍රතික්‍රියාව තුළ මොකද්ද වෙන්නේ? මේක පට්ට වැදගත් ගනුදෙනුවක්. මොකද්ද මෙතන වෙන්නේ කියලා. මේ බලන්න වෙන දේ. Cu2 I minus එක ප්‍රතික්‍රියාවෙන් copper 2 ට පුළුවන් I minus කින් ඉලෙක්ට්‍රෝන ගලවන්න. ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා. ප්‍රතිඵලය වෙන්නේ copper plus හැදෙනවා. I minus ඉලෙක්ට්‍රෝන ගලවපුවා මූලද්‍රව්‍ය අවස්ථාවට එනවා. කෙලිම I2. එතකොට ඔබට පේනවා මේගොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන දෙක මේ වගේ දෙන්නෙක් ගන්නවා. එතකොට Cu+ ලා දෙන්නෙක් හැදෙනවා. ලස්සනයි වෙන්නේ. හැබැයි මතක තියාගන්න අපි දාන්නේ වැඩිපුර දානවා කියන්නේ මේ ප්‍රතික්‍රියාවට අමතරව තව වැඩිපුර I minus තියෙනවා. බලන්න දැන් වෙනදී. මෙන්න කතාව. මෙන්න මේ I2 ඔය excess I minus එක කවුරු එක්කද? වැඩිපුර I minus එක ප්‍රතික්‍රියා කරලා I3 minus කියන ද්‍රාවණයට යනවා. මේකේ වර්ණය ඔබ දන්නවා දුඹුරු පාටයි. රතු දුඹුරු පාට කිව්වත් තවත් කමක් නැහැ. ලේවල වර්ණය තියෙන්නේ. හරි. රතු දුඹුරු පාට වර්ණයක් පෙන්නනවා. අපි මේක කියනවා tri iodide කියලා. right? tri iodide කියලා කියනවා. ඒත් සමග copper plus වැඩිපුර I minus තිබ්බොත් මෙන්න බලන්න වෙන දේ. Cu2 I2 කියලා සුදු පැහැති අවක්ෂේපයක් ලබා දෙනවා. හරි. එතකොට copper 2+ ජලීය ද්‍රාවණයක් අරගෙන ඔකට ඔබ වැඩිපුර potassium iodide හෝ වෙනත් ආකාරයක iodide දීදුවොත් අවසාන වශයෙන් නිරීක්ෂණය තමයි මෙන්න මේ වගේ අවක්ෂේපයක් ලැබෙනවා. අවක්ෂේපය තියෙන්නේ මේ tri-iodide දුඹුරු පාට ද්‍රාවණය ඇතුලේ. ඒතර ඔබට සුදු පාට ද්‍රාවණයක් නම් අවක්ෂේපයක් නම් පේන්නේ නැහැ. අවක්ෂේපය පෙරලා වෙන් කරලා අරගෙන ආයෙ දෙතුන් වතාවක් හේදුවොත් අන සුදු පාට එකක් බලා ගන්න පුළුවන් වෙයි. නැත්තම් ඉතින් දුඹුරු පාට අවක්ෂේපයක් තමයි පේන්නේ. එනකොට අපි විභාගෙට ලියන්නේ තියෙන්නේ මේ සුදු පාට අවක්ෂේපයක් සමග දුඹුරු පාට ද්‍රාවණය. ඔන්න පුතා කොපර් වල ගනුදෙනුව අවසන්. කොපර් ලේසි නෑ, ලොකු කොටසක් අපි කරා. right. සංගත සංකීර්ණ දකින්න නැති ඒ වගේ වර්ණ හොඳින් ඔළුවේ තියෙන්නේ නැති. හරි. එහෙනම් ඉතින් මේ දීගුණුවේ බරම කෙනා කවුද? කොපර්. ඒතර මෙයා හොඳින් තහවුරු කරගන්න ලංකාවේ උසස් පෙළ විභාගයේ ගත්තොත් ඔය අද උගන්වපු දේ අඩුම ගානේ MCQ එකක්වත් තියෙනවම තමයි හැම පේපර් එකකම. එක ලකුණක් නිත්‍ය වශයෙන් මේක ගොඩ දාගන්න පුළුවන්. මම කියන එකට වඩා වැඩි උසස් පෙළ විභාගයේදී මේකදී ඔබ ගන්න ලකුණු ප්‍රමාණය බොහෝ දුරට මේ අද ඉගෙන ගත්ත කැලේ ලකුණු දෙකක් හෝ සමහර විට වඩා වැඩි වෙන්නත් පුළුවන්. හරි. එමනම් ඔය හොඳට බලන්න ඊළඟ වීඩියෝවේදී නැවත නිකල් සහ කොබෝල්ට් සමග හමු. එහෙනම් සුබ දවසක් ආයුබෝවන්.